භාග්‍යවතුන් වහන්සේ ඉන්නේ අනතුරුව මජ්ක්‍ධිම ශීලයේ යටතේ දක්වන්නට යෙදෙන්නේ උච්චාසයන මහාසයන වලින් වැළකීම පිළිබඳව සිල්පදය 199 වෙනි ඡේදය 49 වෙනි පිටුවේ සඳහන් වෙන ඒ යටතේ අපි මේ සිල්පද ඉගෙන ගනිමු. යථාවා පනේකේ භොන්තෝ සමන බ්‍රහ්මනා සද්දා දෙහියානි භෝජනානි භුංජිත්වා තේ ඒව රූපං උච්චාසයන මහාසයනං අනියුත්තා විහෙරಂತಿ. යම්සේ වනාහි ඇතම් පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශ්‍රද්ධාවෙන් දුන් භෝජන බලඳා මෙබඳු උස්සසුන් මහාසුන් වල යෙදී නැත්නම් ඒවා පරිභෝගය කරමින් වාසය කරනවා. ඒ පරිහරණය කිරීමෙන් වැළකීම මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රීය භික්ෂුන් වහන්සේලාගේ සිල්පදයක්. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ දක්වන්නේ. සයති ඉදං එනම් කවර ආකාරයේ මේ කියන උස්සාසන මහා ආසනයද යත් ආසන්දි පල්ලංකං ගෝණකං චිත්තකං පටිකං පටකුලිකං තූලිකං. මොනවද ආසන්දි කියලා කියනවා? දික් සංගලා පුටු ප්‍රමාණය ඉක්මවන ලද උස මේ ඊටා උස පුටු. පල්ලංකං පළඟ, ගෝණකං මහා කොඳු පළස, චිත්තකං වියමන් වලින් විසිතුරු කරන ලද එළු ලොම් වලින් හදන ලද ඇතිරිය, පටිකං එළු ලොම් සුදු ඇතිරිය, පටලිකං ඝන මල් ලෙදු එළු ලොම් ඇතිරිය, තූලිකං තිලිය යමින් හඳුන්වන පුළුන් වලින් කරන ලද මෙත්තේ, විකතිකං උද්දලෝමින් ඒකාන්තලෝමින් කට්ටිස්සං කෝසෙය්‍ය. විකතිකං කියලා කියනවා සිංහ රූප වගේ විවිධ රූප වලින් විසිතුරු කරන ලද එළුණුම් වලින් කරන ලද ඇතිරිය. උද්දලෝමින් කියනවා දෙපැත්තේම ලොම් ඇති එළු ලොම් වූ ඇතිරිය. ඒකාන්ත ලොමින් කියන්නේ ඒකාන්තයක නැත්නම් එක පැත්තක විතරක් ලොම් ඇති එළු ලොම් වූ ඇතිරිය. කට්ටිස්සං කියලා කියන්නේ රන් නූල් වලින් කර්මාන්ත කරන ලද පසතුරුණ ස්වර්ණමය මේ හැඩ මැසීම් කරන ලද පාපිස්ස. කෝසෙය නමින් විශේෂ නූල් වර්ගයක් තිබිලා තියෙන හුයක් එයින් කරන ලද ඇතිරිය තමයි කෝසෙය කියලා කියන්නේ. කුත්තකං හත්තත්තරං අස්සත්තරං රතත්තරං අජිනි පවේනි. අසුපිට එළන විශේෂ ඇතිරියක් තියෙනවා. ඒ තමයි කුත්තකං කියලා කියන්නේ. හත්තත්තරං අශ්වයාගේ පිටේ ඒ විදිහට කරන ඇතිලිය, ඊළඟට මේ හස්තියාගේ පිටේ ඒ විදිහට කරන ඇතිලිය, අශ්වයාගේ පිටෙත් ඒ විදිහට කරන ඇතිලිය, රතේ යන්නේ එළන විශේෂ ඇතිරිය. මේ කියන ඒවාට තමයි මේ හත්තත්තර අස්සත්තර රතත්තර කියලා කියන්නේ පොදුයි. අජිනප්පවේනි. අජිනප්පවේනින් කියලා කියනවා ඒ කාලේ තිබිලා තියෙන විශේෂ රෙද්දක්, එහෙම නැත්නම් සමක්, ඒකට කියන්නේ අඳුන් දිවි සම කියලා.
ඒ අඳුන් දිවිසමින් කරන ලද ඇඳක වගේ ප්‍රමාණයක තියෙන මේ ප්‍රමාණය. අර පෙර කියන ලද කුත්තකම් කියලා කියන්නේ ඇත්තටම හොඳින් නටන්නට නාට්‍ය ස්ත්‍රීන් 16 දෙනෙක්ට විතර ඉඩ තියෙන විදියට සකසන ලද මේ මහා පළසකට තමයි කුත්තකම් කියලා කියන්නේ. නිසා ඒ විදිහට තේරුම් ගන්න හත්තතරං අසත්තරං රතතරං කියන තුන තමයි ඒ අශ්වයාගේ හස්තියගේ අශ්වයාගේ සහ රතෙහි අතුරන ඇතිරිලා කියලා ගන්න තියෙනවා. කදලිමිග පවර පච්චත්තරණං කියලා කියන්නේ කදලිමිග කියලා කියන්නේ කෙසෙල් මෝහම කියලා කරන ලද රෙද්දක් තිබිලා තියෙනවා අන්න ඒකට. සෞත්තරච්ඡදං කියලා කියන්නේ උඩුවියන් සහිත පළස්. උබතෝ ලෝහිත කූප දානං කියලා කියන්නේ හිසටයි පයටයි දෙපැත්තටම දෙආකාරයකින් කරන ලද මේ කොට්ට සහිතව මේ කරන ලද ඇතිරිය. ඊළඟට ඉතිවා ඉති ඒව රූපා උච්චාසයන මහාසයනා පටිවිරතෝ හෝති. මේ හෝ මෙබඳු අන්‍ය වූ උස්සසුන් මහා අසුන් පරිභෝගයෙන් වැළකුණේ වෙයි. ඉදම් පිස්ස හෝති සීලස්මි. මේ දොහුගේ ශීලයක් වෙයි කියලා භාග්‍යවතුන් වහන්සේ දක්වනවා. ඉතින් මෙහි අර්ථ අපි ඉගෙන ගනිමු. අට කතාව අනුව අට කතාවෙන් මෙසේ විස්තර කරනවා. ආසන්දින්ති පළමුව කිව්වේ ආසන්දි අනු පමානාතිකාන්තාසනං පමණ ඉක්මවන ලද ආසනය. ඊටාම උස කොට ඊටාම විශාල කොට සකසන ලද ආසනය. අනියුත්තා විහරಂತಿ इति ඉදං අපෙක්ඛිපිත්වා පන සබ්බපදේසු උපයෝග වචන. අනියුත්තා විහරං කියලා කියන්නේ උපයෝග වචනං කතං. මේ පොදුවේ හැම උස් අසුනකටම මහා අසුනකටම පොදුවේ අනියුත්තා විහරಂತಿ. අනියුක්ත වාසය කරයි කියන එක සියලු පදයන්හි ද්විතීය වචනය එකවර කියනවායි කියලා කියනවා මේ අපේක්ෂා කරලා. පල්ලංකෝති පාදේසු වාල රූපානි ටපෙත්වා කතෝ. පල්ලංකෝ කියලා කියන්නේ දක්වන අර්ථය පාදයන්හි සත්ත්ව රූප තබා කරන ලද ආසනය. ගෝනකෝති දීඝලෝමකෝ මහා කෝජවෝ චතුරංගුලාධිකානි කිර තස්ස ලෝමානි. ගෝනකෝ කියලා කියනවා දීඝලෝමකෝ දිගලොම් ඇති මහා කෝජව් මහා පලස චතුරංගුලාධිකානි කිර තස්ස ලෝමානි. එහි ලොම් අඟල් 4කට වැඩි. චිත්තකන්ති වාන විචිත්තං උන්නාමයත් හරණ. චිත්තකං කියලා කියන්නේ නූලින් වියමන් කරන ලද ලොම් ඇතිරිය කියලා කියනවා. පටිකාති උන්නාමයෝ සේතත් හරණෝ. පටිකා කියලා කියනවා ලොමින් තැනූ සුදු ඇතිරිය. පටලිකාති ඝන පුප්පකෝ උන්නාමයත් හරණෝ. පටලිකා කියලා කියනවා ඝන පුප්පකෝ මලින් ගහන උන්නාමයත් හරණෝ ලොම් ඇතිරිය. පුෂ්පමය මේ ආකාරයේ සැරසිල්ලක් හරි එවැනි යෙදීමක් හරි කරන ලද මේ නැත්නම් මල් අතුරන ලද විය හැකි ස්ථීරම් කියන්න බෑ එවැනි ලොම් ඇතිරිය. යෝ ආමලක පත්තෝතිපි උච්චති. එය කියනවලු මෙන්න මෙහෙම. එය නොමැලවෙන රෙද්දකයි කියති. මැලවෙන්නේ නැති නැත්නම් හැකිලෙන ආදී වෙන්නේ නැති රෙද්දක් කියලා කියනවා. තූලිකාති තින්නම් තූලානං අඤ්‍යතර පුන්නා තූලිකා.
තූලිකා කියලා කියනවලු තින්නම් තූලානම් පුළුන් බහා කරන ලද ගුදිරියට. විකතිකාති සීහ ව්‍යග්ඝාදී රූප විචිත්‍රෝ උන්නාමයත් හරණු. විකතිකා කියලා කියනවලු සිංහ ව්‍යාග්‍රාදී රූපයන්ගෙන් විචිත්‍ර වූ පළඟ නැත්තම් ආසනය එහෙම නැත්තම් ගුදිරිය එවැනි දෙයක්. උද්දලෝමීති උභය තෝදසං උන්නාමයත් හරණ. උද්දලෝමී කියලා කියනවා දෙපස වාටිය ලොම් වලින් කරන ලද ඇතිරිය. මේ සියල්ල ඇතිරිය ගැන තමයි කියන්නේ. කේචි ඒකතෝ උග්ගත පුප්පන්ති වදති. ඇතමෙක් එක් පසෙක උඩට නැගුණු මල් ඇති ඇතිරියයි කියනවලු. ඒකන්ත ලෝමීති ඒකතෝ දසං උන්නාමයත් හරණ. මෙයත් ඇතිරියක් එක පැත්තක එක් පසෙක වාටිය මේ ලෝමයන්ගෙන් කරන ලද ඇතිරිය. කේචි උබතෝ උග්ගත පුප්පන්ති වදති. ඇතම් කෙනෙක් දෙපසට උඩට නැගුණු මල් ඇති ඇතිරියයි කියනවා. කට්ටිස්සන්ති රතන පරිසිබ්බිතං කෝසෙය්‍ය කට්ටිස්සමය පච්චතරණ. පසතුරුණක් මෙය රනින් මැසු රුවන් වලින් මැණික් වලින් වැඩ දමන ලද ඇතිරිල්ල. මේ ඇතිරිල්ලට තමයි මේ කට්ටිස්සන් කියලා කියන්නේ. රජවරුන් සිටුවරුන් මැණිය පාවිච්චි කරන ඇතිරිලි මේ කෝසෙය්‍යන්ති රතන පරිසිබ්බිතමේව කෝසිය සුත්තමය පච්චතරණ. රනින් මැසු කෝසිය නූලෙන් වැඩ දැමූ උඩ ඇතිරිල්ල තමයි කෝසෙය්‍යන් කියලා කියන්නේ. සුද්ධ කෝසෙය්‍යං පන වට්ටතීති විනයේ වුත්තං. විනය පිටකේ කියනවලු කෝසෙය්‍ය පට වටීයයි විනී කියන ලදී. විනය පිටකයට අනුව මෙහෙම කියලා තියෙනවා. දීඝනිකායට්ට කථාය පන ඨපෙත්තා තූලිකං සබ්බානේව ගෝණකාදීනි රතන පරිසිබ්බිතානි න වට්ටතීති උත්තා. දීඝනිකාය අටුවාවෙහි වනාහි ඨපෙත්තා තූලිකං සබ්බානේව ගෝණකාදීනි රතන පරිසිබ්බිතානි න වට්ටන්තීති කියන ලදී. මේ විදිහට කියන ලදී. කොහොමද? ඨපෙත්තා තූලිකං තූලිකාව හැර. මොකක්ද තූලිකාව කියලා කියන්නේ? පුළුන් බහා කරන ලද විශාල ගුදිරිය. එය හැර සියලුම ලොම් ඇවුරුම් ආදී රනින් වැඩ දැමූ ඇතිරිලි නොවටීයයි කියන ලදී. එහෙම තමයි මේ කිව්වේ. නමුත් අර සුද්ධ කෝසෙය්‍යං පන වට්ටතීති විනය උත්තං කියලා කියන්නේ විනය පිටකයට අනුව මේ කෝසෙය්‍ය පටය. කෝසෙය්‍ය පට කියලා කියන්නේ සමහර නූල් වර්ග ඒ නූල පාවිච්චි කරන්නට පුළුවන් කියලා කිව්වයි කියලා මේ විමසීම සඳහා කරුණ දක්වන මේ ස්ථානේ වැදගත්. මොකද දැන් මෙතන කියනවානේ දීඝනිකාට්ට කතාවේ පන. ඒ කියන්නේ මහාට්ට කතාවේ පවා දීඝනිකාට්ට කතාව මජ්ක්‍ධිමනිකාට්ට කතාව ආදී වශයෙන් වෙන වෙනම මේ බුද්ධඝෝෂාචාර්යන් වහන්සේට පවා ඇසුරු කරන්න වෙන වෙනම තිබිලා තියෙනවා අටුවා. කුත්තකන්ති සෝලසන්නං නාටකිත්ථීනං තත්තා නච්චන යොග්ගං උන්නාමයත් හරණ. කුත්තකන් කියලා කියන්නේ නාට්‍ය ස්ත්‍රීන් 16 දෙනෙකුට සිට නැටීමට යෝග්‍ය පරිදි කරන ලද ලොම් වලින් කරන ලද මහා පළස. හත්තතරං
අස්සත්තරන්ති හත්ති අස්ස පිට්ටීසු අත්තරණ අත්තරකා ඒව. හත් අත්තරන් අස්සත්තරන් කියලා කිව්වේ ඇතුන් අසුන් පිට අතුරන කුඩා පළස. රතත්තරයපි ඒසේව නයෝ. රතත්තර කියන කාරණය සම්බන්ධනොත් ඒ ක්‍රමයමයි. අජිනප්පවේනීති අජින චම්මේහි මංචප්පමානේ සිබ්බිත්වා කතා පවේනි. අඳුන් දිවිසමින් ඇඳක් පමණට මසා කරන ලද කෙහෙරැලි ඇති වස්ත්‍රය කියලා කියනවා. කදලිමිග පවර පච්චත්තරණන්ති කදලීමිග චම්මං නාම අත්ති. කදලිමිග පවර පච්චත්තරණන් කියලා කියදී කෙසෙල් මෝසම් නම් ඇතිරියක් තියෙනවා. තේන කතන් පවර පච්චත්තරණන් එයින් කරන ලද උතුම් පවර කියලා කියන උතුම් කියන අර්ථය. උතුම් ඇතිරිල්ල. ඒ ඊටාම ඉහළ ගණේ ඇතිරිල්ලක් හැටියට තමයි භාණ්ඩයක් හැටියට තමයි සැලකලා තියෙන්නේ. උත්තම පච්චත්තරණන්ති අත්තෝ උතුම් උඩු ඇතිරිල්ල යන අර්ථයයි. තංකිර සේතවත්තස්ස උපරි කදලී මිගචම්මං පත්තරිත්වා සිබ්බෙත්වා කරොන්ති. ඒවනාහි සුදු වස්ත්‍රයක් මතුයෙහි කෙහෙල් මුවසම අතුරා මසා සිබ්බෙත්වා මසා කරොන්ති කරත්. ඒ විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. සඋත්තරච්ඡදන්ති සහ උත්තරච්ඡදේන. සෞත්තරච්ඡදන් කියලා කියන්නේ උඩුවියන් සහිත. උපරිබද්ධේන රත්ත විතානේන සද්ධින්ති අත්තෝ. උඩින් බඳින ලද රතු වියන් සහිත යන අරුතයි. සේත විතානම්පි හෙට්ටා අකප්පිය පච්චත්තරණේ සතින වට්ටති. යට සුදු වියනද අකැප උඩු වියනක් ඇති කල්හි නොවටි. යටින් සුදු වියන තිබ්බත් උඩින් තියෙන්නේ රතු වියනක් නම් පාවිච්චි කරන්න භික්ෂුවට සුදුසු නැහැ කියලා කියනවා. අසති පන වට්ටති. නැති කල්ලි වටි. යට සුදු වියන විතරක් නම් තියෙන්නේ පාවිච්චි කරන්න සුදුසුයි කියලා කියලා තියෙනවා. උබතෝ ලෝහිත කූපදානන්ති සීසූපදානංච පාදූපදානංචාති මංචස්ස උබත ලෝහිතකං උපදානං. උබත ලෝහිත කූපදානං යනුවෙන් කිව්වේ සීසූපදානංච හිසට තබන්නා වූ කොට්ටේද පාදූපදානංචි පයට තබන්නා වූ කොට්ටේද යනුවෙන් මංචස්ස ඇඳෙහි උබත ලෝහිතකං උපදානං දෙපසට තබන ලද රතු පැහැ කොට්ට. ඒතං නකප්පති. එය අකැපයි කියලා කියලා තියෙනවා. යම් පැන ඒකමේව උපදානං උභෝසු පස්සේසු රත්තං වා හෝති පදුමවන්නං වා විචිත්‍රං වා. යම් හේකින් මනාහි ඒකමේව උපදානං එකම කොට්ටය උභෝසු පස්සේසු රත්තං වා හෝති පදුමවන්නං වා දෙපස රතුයෙන් හෝ වෙයි. නැත්තං පදුම වර්ණයෙන් හෝ විචිත්‍ර කරන ලද විචිත්‍රං වා විචිත්‍ර කරන ලද හෝ වෙයි. සචේ ප්‍රමාණ යුත්තං ප්‍රමාණය වේනම් වටි. යම් හේකින් ප්‍රමාණය වේනම් වට්ටති. එසේ වෙනම් වටි කියලා කියනවා. ඒ කියන්නේ එකම කොට්ටය දෙපසම එක්කෝ රතු හැටියට අරගෙන නැත්නම් පදුම වර්ණයේ හෝ අරගෙන විචිත්‍ර කරනලා තියෙනවා නම් ඒකේ ප්‍රමාණය ඉක්මවලක් නැත්නම් යෙදෙනවා කියලා කියලා තියෙනවා. මේ කරුණු අපිට ස්ථිරම අවබෝධ කරගන්න බෑ විනිපිටි කරනු විමසා ගන්න වෙනවා. මහා උපදානං පන පටික්ඛිතං. මහා කොට්ටේ ප්‍රතික්ෂේපිතේ. කුඩා කොට්ට අර විදිහේ කුඩා කොට්ටයක් පමණයි අවසර දීලා තියෙන්නේ. අලෝහිතකානි ද්වේපි වට්ටන්ති ඒව. රතු පාට නොවේ නම් දෙකම වටි. තතෝ උත්තරී ලබිත්වා අඤ්ඤේසං දාතබ්බානි. ඊට වඩා ලැබුණු විට අන්‍යයන්ට දිය යුතුය. කොට්ට ගණනාවක් ලැබෙනකොට මේ නැවත අන්‍යයන්ට ඒ දන් දෙන්න ඕනේ කියලා කියලා තියෙනවා. ධාතුන් අසක්ඛන්තෝ මංචේ තිරියං අත්තරිත්වා දෙන්න හැකියාවක් නොමැති විට, ඒ කියන්නේ දෙන්න කෙනෙක් නැත්තම් දීමට නොහැක්කේ නම් ඇඳෙහි හරහට තබා
අත්තරිත්වා අතුරා උපරි පච්චත්තරණං දත්වා උඩ ඇතිරිල්ලක් කොට නිපජ්ජීතුම්හි ලබති ඇතිරිල්ලක් කොට නින්දට ලබයි නිදාගැනීම පිණිස පාවිච්චි කරන්න පුළුවන් කියලා කියලා තියෙනවා. ආසන්දි ආදීසු පන උත්තනයනේව පටිපජ්ජිතබ්බං. ආසන්දි ආදීහි වනාහිද කියන ලද ක්‍රමයෙන් පිළිපදිය යුතුය. උත්තංච හේතං. භාග්‍යවතුන් වහන්සේ කියන ලද ආකාරය දක්වනවා මෙන්න මේ විදිහට. අනුජානාමි භික්කවේ ආසන්දියා පාදේ චින්දිත්වා පරිභුඤ්ජින්තු. මහණෙනි අනුදන වදාරනවා මම කොහොමද? ආසන්දි කියන්නේ මොකද්ද? උස මහා ආසනේ. ආසන්දියා පාදේ චින්දිත්වා ආසන්දී පාදේ කපා නැත්නම් සිඳ පරිභූජින්තු පරිභෝග කරන්නට. එහෙම අනුදන වදාරලා තියෙනවා. පල්ලංකස්වා වාලේ බින්දිත්වා පරිභුජින්තු පල්ලංකේ ලොම් කපා පරිභෝග කරන්නටද. තූලිකං විචටෙත්තා බිම්බෝහනං කාතුම්. තූලිකාව වෙන්කොට බිම්බෝහනං කාතුම් මෙට්ටයක් හෝ කරන්නටද. අවශේෂං භුම්මත්තරණං කාතුම් ඉතිරිය බිම් පලසක් කරන්නටද වටි. ඒ කියන්නේ ශරීරය අර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවනේ මේ පස්ස සුඛේහි සෙය්‍ය සුඛේහි ඇලිලා වාසය කිරීම නිසා තීන මිද්‍යත් යනු කාමච්ඡන්දය ආදී නීවරණ හට ගන්නවා කියලා. පස්ස සුඛය කියලා කියන්නේ ඒ තැන ඇලවෙලා නිදිමතේ නින්දෙමින් ස්පර්ශ සුඛේ විවිධ ආසනවල විවිධ ඉරියව් වලින් වාසය කරමින් ප්‍රමාදයට පැමිණෙන විදිහට හැසිරෙන එක. එවැනි කාර්යයක් කරන්නට වීරිය අතිශයින්ම වර්ණා කරන ලද මේ ධර්ම විනයෙහි ඉඩක් නැහැ භික්ෂුන් වහන්සේට හෝ ගිහියන්. ඒ නිසා එවැනි මේ ද භාවිතා කිරීම භික්ෂුන් වහන්සේට විශේෂයෙන්ම අකැපකොට මේ වදාරලා තියෙනවා. එවැනි උස්සාසන මහාසන එක් පාර්ශවයකින් තීන මිද්දේ වැඩෙන්න කුසීත භාවයට පැමිණෙන්න වීර්ය ඉන්ද්‍රිය හීන වෙන්න හේතු වෙනවා. එයම කාමච්ඡන්දයෙන් වැඩෙන්නත් හේතු වෙනවා. දෙවනුව එවැනි ආසන සැප සම්පත් ආදී වාසය කරමින් ප්‍රමාදයට පැමිණෙන කෙනාට ඒ හේතු කොටගෙන මාන ආදී අනිකුත් අවශේෂ අකුසල ධර්මිනුත් දැඩිව හට ගන්න හේතු වෙනවා. තමන් අනිත් එක්කෙනාට වඩා ඉහළ ස්ථානයක වාසය කරනවා, මධ්‍ය වූ ස්ථානයක වාසය කරනවා, ලොකු ආසනයක් තමන්ට වෙන් කරලා තියෙනවා ආදී වශයෙන් තණ්හා මාන දිට්ඨි ඇති වෙනවා, බලවත් ප්‍රපංච ඇති වෙනවා. එවැනි දෙයට තමන්ගේ කොට්ටය කියන තණ්හාව ඇති වෙනවා. තමන්ගේ මෙට්ටේ කියන තණ්හාව ඇති වෙනවා. තමන්ගේම මේ මෙට්ටේ ඒ හිස තමන කොට්ටේ ඒ විදිහට නැත්තම් ඒ සුව පහසුව නැත්තම් නිදා ගන්න බැරි වෙන ආකාරයේ දුර්වලතා ඇති වෙනවා. එවැනි බොහෝ අන්තරායකර ධර්මයන් මෙසේ උස්සාසන මහාසන පිළිගැනීමෙන් ඇති වෙනවා. ඒ නිසා සිල් ගන්නකොට සාමාන්‍යයෙන් කියන්නේ තමන්ගේ අත මිට මෙලෙව්වයින් පස්සේ මිට මොලවන අත බිම තියලා වැල මිට දක්වා මැන්නොත් අපි උස දිග මැන්නොත් මිට මොලවන ලද අතේ ඇඟිලි වල කෙරවල සිට, ඒ කියන්නේ ඇඟිලි වල අතට බද්ධ වෙන ස්ථානයේ සිට වැල මිට දක්වා දුර අඟල් ඒ දුර ප්‍රමාණය නොඉක්මවන විදිහේ මේ ආසනයක් තමයි මේ කැප ආසනයක් හැටියට ගන්න කියලා තියෙන්නේ මේ සිල්පද ආරක්ෂා කරන අවස්ථාවලදී පෝෂත සීලයේ ආදී සමාදන් වෙන අවස්ථාවල. ඊට වඩා උස එක මේ පිළිගන්නේ නැහැ. එවැනි එකක් මේ උච්චාසනයක් හැටියට තමයි ගන්නේ. ඊළඟට මෙට්ට ආදී කොට ආදී පාවිච්චි කරද්දී ඉඳගත්තාම නැත්තම් ඇසුරු කරාම නැත්තම් සැතපුණාම අඟල් 4ක් හෝ ඊට වඩා එබෙන්නේ නැති වෙන්න ඕනේ. යම් ස්ථානයක හරි අත හෝ වේවා, වැලමිට හෝ වේවා, උරහිස හෝ වේවා තියෙන ඉරියව්වක් අනුව දනහිස හෝ වේවා තිබ්බහම අඟල් 4කට ප්‍රමාණයකට වඩා එබෙනව නම් එය
සුදුසු නැති ආසනයක් හැටියට තමයි අද කාලයට අනුව තියෙන මේ ආසන අනුව කියන්න වෙන්නේ. ලොම් ආදී තියෙනවා නම් කොහොමද අඟල් 4ට වඩා දිග කොහොමද ගැලපෙන්නේ නැහැ. ඒක මතක තබා ගන්න ඕනේ. ඉතින් ඒම තමයි කියන්නේ ගුදිරිනේ දැන් තියෙන්නේ. අපි පාවිච්චි කරන බොහෝ මේ ආසනවල සෝපා ආදී මේ ඇතුළට එබෙන සුවපහසු දෙන ද්‍රව්‍ය යොදලා ගුදිරි හැටියට හදලා තියෙන කොටස් තියෙන නිසා සලකා බලන්න වෙන්නේ උස වශයෙන් සලකා බලන්න ඕනේ මහා උච්චාසනයක් වෙනවද කියලා බලද්දී තමන්ගේ ඒ කියන්නේ ආසනයේ දක්වා උස විතරයි බලන්නේ. එතනින් උඩ උස නෙමෙයි. ඒ කියන්නේ පාදයේ දිග වෙන්න බෑ එච්චර. ආසනීයට වඩා උස වුණාට ප්‍රශ්නයක් නැහැ. බිම සිට ආසනයේ තිබෙන ලෑල්ලට නැත්තම් මේ පමණට උස තියෙන්නට බෑ. නවන ලද වැලමිටේ සිට නවන ලද ඇඟිලි දක්වා වන මේ මිටි මොළවන ලද අතේ කෙළවර දක්වා වන උස ඉක්මවන්න බෑ උස. ඊළඟට සැප පහසුව සහ එබීම ආදිය ගත්තහම අඟල් 4ක් ඉක්මවන්න බෑ. ඒ කාරණා දෙක සලකන්න ඕන. ඉතින් වීරවන්තයාට ඒ පිළිබඳ විශේෂ සැකයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. බිම ඉඳ ගන්නත් පැදුරක් රෙද්දක් සාමාන්‍ය අපහසුතාව යම් ප්‍රමාණයකින් අවම කරගන්න පුළුවන් විදිහේ මේ රෙද්දකින් මේ සතුටටපත් වෙන්න පුළුවන් ශිල්පද රකින්න අවස්ථාවලදී. එහෙම තමයි උච්චාසන මහාසන ශික්ෂාපදයේ පිළිබඳව කියන්න තියෙන්නේ. ඉතින් මේ තමයි විවිධ ඒ කාලේ තිබිලා තියෙන විවිධ ක්ෂත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති ආදී මේ සපවත්ව වාසය කරන ලද පුද්ගලයෝ විසින් මේ කාමභෝගීන් විසින් පාවිච්චි කරලා තියෙන විවිධ ආසන. ඉතින් මෙවැනි ආසන වලින් වැලකී වාසය කිරීම උස්සසුන් මහසුන් පිළි නොගැනීම එයින් වැලකී වාසය කිරීම භික්ෂුන් වහන්සේගේ එක්තරා ශීලයක්. ඉති ඒවරූපා උච්චාසයන මහාසයනා පටිවිරතෝ හොති. මේ හෝ මෙබඳු අන්‍ය වූ උස්සසුන් මහසුන් පරිහරණයෙන් වැළකීම ඉදම් පිස්ස හෝති සීලස්ම. වැළකුණේ වේ මේ භික්ෂුවගේ සීලයක් වේ කියලා භාග්‍යවතුන් වහන්සේ මේ උච්චාසයන මහාසයන ශික්ෂාපදයේ නැත්නම් ශීලයේ දක්වනවා.